ආයිබෝන් සුබුදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනවාරි මාසේ 26 බදාට දවස අපි ආරම්භ කරමු. දවසට අදාළව ජාතික පුවත්පත් මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා මෙතෙන් පටන් බලන්නට සූදානම්. ඔබ වෙනුවෙන් පත්තර කියවනවා. අපි අද පත්තරයට අවධානය දෙද්දී අද දකින්නට පුළුවන් මෙහෙම සිරස්තලයක්. මේ මුල් පුවත නෙමෙයි. නමුත් මෙහෙම ප්‍රධාන සිරස්තලයක් අදත් හෙටත් විදුලි කප්පාදුවක් නැහැ. විදුලි කප්පාදු කරනකොට කියනවා වගේම කප්පාදු නොවෙනකොට කියන්නත් ඕනේ. ඒක සතුටට කාරණාවක් මේ දවස්වල තියෙන තත්ත්වය හැටියට. කප්පාදුව ගැන තීරණයට හෙටත් සාකච්ඡාවක් කියලා සඳහන් කරනවා අද පුවත්පත. මේ කප්පාදු ගැන සාකච්ඡා තියනවා කියන එකත් අහන්න දකින්න තරම් ප්‍රිය කාරණාවක් නොවන බව අපි දන්නවා ඔබ. ඒ නිසා මේ සාකච්ඡාව කප්පාදු නොකිරීමට තීරණය වන සාකච්ඡාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින්ම වැඩි විස්තර බලමු. දැන් මේ වන විට තිබෙන ඉන්ධන සංචිත අනුව ගත්තහම අදහෙට දුවගන්න පුළුවන් මට්ටමක් තිබෙන නිසා විදුලිය කප්පාදු නොකිරීමට විදුලි බල මණ්ඩලයට කියන්නේ විදුලිය කප්පාදු කිරීමට අවසර නොදී ඉන්න මහජන උපයෝගිතා කොමිසම තීරණය කළ බව තමයි සඳහන් වෙන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය නිර්දේශයේ යටත්ව තමයි කප්පාදු කරනවා නම් කරන්න පුළුවන්කම තිබෙන්නේ. පෙර දැනුම් දීමකින් අනුව කප්පාදු කරනවා නම් මේ අනුව යලිත් මෙම කොමිසම හෙට රැස් වී විදුලි බල මණ්ඩලය විසින් විදුලි කප්පාදු කිරීමට ඉල්ලා තිබෙන අවසරය පිළිබඳ සාකච්ඡා කරන බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසූ බව අද පුවත්පත වාර්තා කරනවා. කොමුණත් මේ අතරේ තෙල් නැව් සඳහා මුදල් ගෙවන්න ඒ වගේම විදුලි බල මණ්ඩලයෙන් විදුලියෙන් තෙල් වලට ගෙවන්න තියෙන ණය මුදල් ගෙවන්න මුදල් නිදහස් කිරීම පිළිබඳවත් ඊයේ දවසේදී පුවත් වාර්තා අතර දකින්න ලැබුණ ජනාධිපතිවරයාගේ නියෝගයෙන් මහා භාණ්ඩාගාරින් මුදල් නිකුත් කිරීමට අනුමැතිය දුන් බව ඒ වගේම මහා බැංකුව අධිපතිවරයා උපුටා දක්වමින් වාර්තා කෙරුණා. දැනට ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වෙලා තිබෙන තෙල් නැව් දෙක සඳහා මුදල් ගෙවීම පිළිබඳවත් මුදල් ගෙවීමට අනුමැතිය හිමිවීම පිළිබඳවත් අපි ඉන්පස්සේ අද දවසේ දකින අනිකුත් සුවිශේෂ කාරණාවන් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. මව්බිම ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ විදුලි ලොකු පුටුවෙන් සුසන්ත විසිවෙයි කියලා ආචාර්ය රොහන්ත අබේසේකර සුදුසු තැනට කියලාත් සඳහන් වෙනවා. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වන රොහන්ත අබේසේකර මහතා එම තනතුර පත් කිරීමට ඒ අනුව කටයුතු කරනු ඇති. පහුගිය දිනවල මේ සුසන්ත නමින් සඳහන් කරන මෙතුමා පත් කිරීම පිළිබඳව ලොකු ආందోලනයක් ඇති වුණා. ලොකු විරෝධයක් මතු වුණා විදුලි බල මණ්ඩලය තුලින්ම. එහෙම නැත්නම් වෘත්තීය සමිති තුලින් ඒ අනුව ඔවුන් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් හිටියා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් ඔහුව ඒ තනතුරින් ඉවත් කරන්න වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයා ලෙස තමයි ඔහු පත් කළ බව සඳහන් වෙන්නේ. රණතුංග මහතාගේ ඉවත් වීමත් එක්ක කෙසේ වෙතත් මේ පත් කිරීම පිළිබඳව ආරංචිය සැලවූ තැන ඉඳලම තිබුණේ දැඩි විරෝධයක් බව සඳහන් කරන්නට ඕනේ. ආචාර්ය රොහන්ත අබේසේකර ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා ලෙස පත් කිරීම සිදු වෙනවා. පෙර වැඩබලන සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සුසන්ත මහතා පත් කිරීම පිළිබඳවත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිවත් තමයි සමිති වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියේ. හැබැයි ඔවුන්නේ අනුගමනය කළ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත් වූ බවත් සඳහන් කරන්නට ඕනේ. මෙවැනි පත්කිරීමක් හමුවේ ජනතාවත් අපහසුතාවයට තවදුරටත් පත්වන ආකාරයට කටයුතු කිරීම පිළිබඳවත් වෘත්තීය සමිති පිළිබඳවත් තරම් ප්‍රසාදයක් බොහෝ දෙනා තුළ තිබුණේ නැහැ. කොහොම වුණත් ඔවුන් මේ සටනින් ජයගෙන ඇති බව සඳහන් කරන්න ඕනේ. දිනමිනත් අද වාර්තා කරනවා. අපි කලින් ඉදිරිපත් කළ වාර්තාව ගැන විදුලි කප්පාදුවක් නැහැ අද හෙට නැහැ. විදුලි කප්පාදුවක් අද හෙට නැහැ. කප්පාදු යෝජනා සලකා බැලීම හෙට කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ සමගම අපිට තවත් ඊටාම සුවිශේෂ මතක් කිරීමක් එක්ක අවධානය යොමු කිරීමක් තියෙනවා දිනමින පත්තරේ. අනිකුත් පුවත්පත්වලත් අපට හමු වෙනවා. පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමු වී මාස 2යි. මෙරට ආසාදිතයන්ගෙන් 95%කට ඔමික්‍රෝන් වගකීමෙන් වැඩ කළොත් පැතිරීම පාලනය කළ හැකි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පුටා දක්වමින් දිනමින මේ වාර්තා කරන්නේ. ඒ අතරේ
තවත් වාර්තා අපට මුණ ගැසෙනවා මාධ්‍ය තුල දකින්නට කියවන්නට ලැබෙනවා මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ පැතිරීම සීග්‍රයෙන් වර්ධනය වී ඇති බව. අරුණ බැලුවාමත් දකින්නට පුළුවන් ආසාදිතයන්ගෙන් 50%කට ඔමික්‍රෝන් සැකපල වේ කියලා. ඇතැම් තැන්වල තියෙනවා සම්පූර්ණයෙන්ම වගේ හම්බ වෙන්නේ ඔමික්‍රෝන් කියලා 95% කියලා. මේ පත්තරයේ අරුණේ තියෙනවා 50%කට ඔමික්‍රෝන් සැකපල වෙලා තිබෙනවා කියලා. කෙසේ වෙතත් ආචාර්ය චන්දිම ජීවන්දරවැන්නන් පවා ප්‍රකාශ කරන්නේ මේ වන විට බහුලව වාර්තා වන්නේ ඔමික්‍රෝන් ආසාදිතයෝ බව. ඒ සමගම මේ වන විට රෝහල් ක්‍රමානුකූලව යලිත් පිරෙමින් පවතින බවත් වාර්තා වෙනවා. ඒ ගැන විශේෂයෙන්ම අපි විමසා බැලීම ඉතාමත්ම හොඳයි කියලා හිතනවා. කොළඹ මහරෝහලෙත් කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් ඒ වගේම තමයි දැඩි සත්කාරයකක කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කිරීමට සිදුවීමක් ඒ අනුව අනෙකුත් ශල්‍ය සැත්කම් ආදියට අඩුබර තැබීමක් කරන්නට වීම මේ ආදිය පිළිබඳව දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතර දිවයින පත්තරේ තියෙනවා කොවිඩ් නිරෝධාන උපදෙස් සංශෝධනය විය යුතුයි. විශේෂඥ වෛද්‍යවරු කියයි කියලායි සඳහන් කරන්නේ. මොකද මේ වන විට තිබෙන තත්ත්වයන් ප්‍රමාණවත් නැති බවක් දැන් පෙනී යමින් පවතින නිසා තමයි විදිහට කියන්නේ. ඒකම දිනමින තවදුරටත් වාර්තා කරන අඛණ්ඩව 7 වැනි දිනටත් දෛනික ආසාදිතයෝ 800 ඉක්මවා ගිය බව. දින 8ක් මුළුල්ලේම මේ තත්ත්වය පෙන්눔 කරන බව තවත් වාර්තා තුළ අපට දකින්නට පුළුවන්කම ලැබුණා. ඒ සමගම අද මව්බිම පුවත්පත වාර්තා කරනවා මාස්ක් නොදැම්මොත් බූස්ටර් නොගත්තොත් ගැලවීමක් නැහැ කියලා. නීතියෙන් ගමනාකාරයෙන් දඬුවම් හිමි වුණත් එහෙම නැත්නම් නීතිමය වළංගු භාවයක් තිබුණත් මේ පිළිබඳව කටයුතු කිරීමේ තිබුණත් විශේෂයෙන් අප පුරවැසියෙකු විදිහට එහෙම නැත්නම් මේ වෛරසයක් හමුවේ මිනිසෙකු විදිහට අපට ඒන් ගැලවී ඉන්නට නම් මේ මූලික සෞඛ්‍ය ක්‍රමවේද ආරක්ෂා කිරීම එන්නත්කරණයට ලක්වීම අතිශය වැදගත් වන බව තමයි මේ වාර්තාව පෙන්වා දෙන්නේ. අද පත්තරේ සඳහන් වෙනවා ඔමික්‍රෝන් නිසා ඉදිරියේදී අභියෝගාත්මක කාලයක් කියලා අද පුවත්පත පෙන්වා දීමක් දකින්නට පුළුවන්. අපි ලංකාදීපයට අවධානය යොමු කරමු. එහි මුල් පිටු වාර්තා තුළ එවැන්නක් සඳහන් වෙනවද කියලා මේ ඔමික්‍රෝන් හෝ එම නැත්නම් කොවිඩ් පිළිබඳව IDH ඇතුළු කොළඹ ප්‍රධාන රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරේ කියලා වාර්තා කරනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා බොහොම පැහැදිලිව පෙන්වා දෙනවා මේ ඔමික්‍රෝන් ආසාදිතයෝ ඇතැම් වෙලාවට රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. එවැනි අය සමාජයේ බහුල වීම නිසා අප කාටත් නොදැනීම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය අඩු අයට ආසාදනය වීම නිසා ඒ අය විවිධ ආසාත්මිකතාවලට ලක් වෙන්නට පුළුවන්. ඇතැම් විට මිය යන්නට පවා පුළුවන්. මේකයි මෙහි තිබෙන බරපතලකම. අනිකුත් ප්‍රභේද හා සැලකීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රබලතාව අඩුවන්නට පුළුවන් වුණාට එහි පැතිරීම වේගවත් වන නිසා සහ ප්‍රතිශක්තිකරණය අවම අය සිටියොත් එහෙම ඒ අය අසීරුතාවට පත්වන නිසා විශේෂයෙන් එන්නත ලබා ගැනීමේ වැදගත්කම එන්නත තුලින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන බව තමයි විශේෂඥවරු කියන්නේ. ඒ නිසා එන්නත ලබා ගැනීම සහ නැවත වතාවක් අපි ඔබට යෝජනා කරනවා ආරාධනා කරනවා අපි පහුගිය කාලේ විටින් විට වැඩසටහන් මෙහෙයවමින් මේ පිළිබඳව ඔබ දැනුම්පත් කිරීම කරා. අප ගත යුතු ආහාර පාන අපේ චර්යා රටාවන් මේ ආදිය පිළිබඳව ප්‍රතිශක්තිකරණයට ලක්වීම පිළිබඳව. ඒ වගේම ප්‍රතිශක්තිය පිළිබඳව කතා කරනකොට අපි මේ කාරණාවත් එක්ක අසු කිරීම හොඳයි කියලා හිතනවා. ප්‍රතිශක්තිකරණයෙන් මේ ආරෝග්‍යයෙන් ආරක්ෂා වෙන්න ඇතැම් රටවල අපට හමු වෙලා තිනවා පහුගිය කාලේ එළියටවත් බැහැලා නැති දරුවෝ දිගටම පාසල් යවල නැති ඇතැම් අය පිළිබඳව ඒ රටවල නීතිය පවා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ප්‍රතිශක්තිය වර්ධනය වෙන්නට නම් ජනතාව අතරට යන්නටත් වෙනවා. සමාජයේ ගැවසෙන්නටත් වෙනවා. හුදකලා වූ පමණට ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැති බවත් විශේෂඥවරු පෙන්වා දෙන ඊළඟ කාරණාව. නමුත් අපි ආරක්ෂා සහිතව ඒ කටයුතු කරනවා නම් ප්‍රතිශක්තියත් ශරීරය තුළ වර්ධනය වෙනවා. අපේ සෞඛ්‍ය ආරක්ෂාවත් රැකෙනවා. ඒ නිසා නිරන්තරව ආහාර පාන ආදීදී ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ඒ බාබත යොමු වීම ඒ පුරුදු යලි ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් බව විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ.
අපි අද ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමින් ඉන්නකොට තවත් මෙවැනි වාර්තාවක් මුණ ගැසෙනවා. ආණ්ඩුව වගාහානි පිළිගනී වන්දි දෙන්න කෝටි 4000ක් වී කිලෝවකට රුපියල් 25ක් කියලත් නම් කරලා තිබෙනවා, සඳහන් කරලා තිබෙනවා ඒ ලංකාදීප පුවත්පතේ. අද පුවත්පතත් වාර්තා කරනවා අස්වැන්න අඩු වූ ගොවීන්ගේ වී කිලෝවකට රුපියල් 25ක වන්දියක් රජයේ රුපියල් මිලියන 40000ක මුදලක් මේ සඳහා වෙන් කෙරුවා කියලා වී කිලෝවට රජයෙන් රුපියල් 75ක මිලක් දෙන බව තවත් වාර්තාවක අද පත්තරේ සඳහන් වෙනකොට වී කිලෝවකට රුපියල් 85ක් ඕනෑ කියලා ගොවි සංවිධාන වලින් කරන ඉල්ලීමත් අද පුවත්පතේම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මව්බිමත් අද වාර්තා කරනවා ගොවීන්ට කෝටි 4000ක වගා වන්දි ලබා දීම සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ඒ කාරණාව. මහකන්නේ වී ගන්න කෝටි 2980ක් කිලෝවකට රුපියල් 75ක සහතික මිලක් ලබා දෙන බව යතරේ අනුසිරස්තලවල දකින්නට පුළුවන්කම තිබෙනවා. වී වගා හානි වූ අස්වනු අඩු වූ ගොවීන්ට වන්දි ගෙවන්න ජනපති නියෝග කරයි. පහුගිය කාබනික පොහොර වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඒ එක්කම කියවුණු කාරණාවක් තමයි කන්න කීපයක් හානි වෙන්න පුළුවන්. මේ හානි පියවීම සඳහා රජයෙන් වන්දි මුදලක් ලබා දීමටත් කටයුතු කරනවා කියන එක. ඒ අනුව අදාළ පරිදි වගා කළ ගොවීන් සඳහා රජය දුන් නිර්දේශ අනුව කටයුතු කළ ගොවීන් සඳහා තමයි මේ වන්දි ලබා දෙන බව මුලතියාම කියවුණේ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපි අතර දිනමිනේ දකින්න තවත් විශේෂ පුවතකුත් කොවිඩ් වලට සමාන වෛරස් උණක් පැතිර යන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ උපුටා දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ උපුටා දක්වමින් අද වාර්තාවක් ගෙනෙනවා දිනමින පුවත්පත. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා ඔබට කියන්න ඕනේ. අපි කොවිඩ් ගැන සඳහන් කළා. එපමණක් නෙවෙයි ඩෙන්ගු පැතිරීමත් ඉතාම සීඝ්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. ජනතාව මේ කිසිවක් පිළිබඳව අවධානයට ලක් නොකළොත් ඉදිරියේ මරණ සංඛ්‍යාව සහ මේවට ගොදුරු වන සංඛ්‍යාව ඉතා වැඩි වන්නට පුළුවන්. අපි යමු විරාමයකට. විරාමයෙන් අනතුරුව තවත් විවිධ වූ වාර්තා සමග යාළුවෝ ගැසෙමු. පත්‍ර බලද්දී දිනවෙන පත්‍රයේ මුණ ගැසෙනවා සේවකයන් 200ට වැඩි නම් බූස්ටරය දෙන්න ළඟටම ඒ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන ආයතනවලට ඉල්ලීම් කළ හැකි බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ බූස්ටර් එන්නත ලබා නොගැනීම වර්තමානයේ බරපතල ගැටලුවක් නිර්මාණය කරමින් තිබෙන බව සෞඛ්‍ය අංශ විශේෂයෙන් පෙන්වා දෙන අවධාරණය කරන කාරණාව. ඒකම එම පත්‍රයේම තියෙන තෙල්වල ප්‍රමිතියේ ගැටලු ඇතනම් මිලට ගත් තැන සංස්ථාවට කියන්න. නැත්නම් බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දෙන්න. බලශක්ති ඇමතිවරයා උදේගම්මන් පිළ මැතිතුමා තමයි මේ කියන්නේ. පහුගිය දිනවල යම් යම් කතා පැතිරෙමින් තිබුණා. ජනතාව අතර මත හුවමාරු වෙමින් තිබුණා. තෙල්වල ප්‍රමිතිය බාලයි වගේ කියලා. එහෙම සැබෑ තත්ත්වයක් පෙන්눔 කරනවා නම් ඇත්තටම මෙවැනි දෙයට ඔබ මුහුණ දීලා ඉන්නවා නම් තන තන කතා කරනවාට එක් අයට කියනවාට වඩා වැදගත් වෙන්නේ සංස්ථාවට කඳු තෙල් නිෂ්කර්ෂ සංස්ථාවට මේ පිළිබඳව දැනුම් දීමයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි කියලා තමයි උදේගම්මන් පිළ ඇමතිවරයා කියන්නේ. එතකොට මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන් කමක් තියෙන නිසා තෙල් ගහගත්තු තැන පිළිබඳව කිව්වොත් එහි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇති බව තමයි ඇමතිවරයා නම් කියන්නේ. ඊළඟට අපි තවත් ප්‍රධාන වාර්තාවන් කීපයක් වෙත අවධානය යොමු කරමු. අතරින් දිවයින පුවත්පතටයි යොමු වන්නේ. ඩීසල් නොලැබුණොත් දින 4කින් දුම්රියත් කොට උඩ දුම්රියට ඩීසල් හිඟයක් නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරී. දැන් මේ බොහෝ ආයතනවල ආයතන ප්‍රධානීන් එකක් කියනවා, වෘත්තීය සමිති තව එකක් කියනවා. ඩීසල් නොලැබුණොත් දින 4කින් දුම්රියත් කොට උඩ කියන්නේ දුම්රිය වෘත්තීය සමිති සංධානය. දුම්රියට ඩීසල් හිඟයක් නැහැ කියලා දුම්රිය සාමාන්‍ය අධිකාරී කියනවා. මේකත් අද කීයක තත්ත්වයක් නෙමෙයි. කොහොමටත් සෑම කාලෙකම වගේ පාලන අධිකාරියත් එක්ක වෘත්තීය සමිති බොහෝ වෙලාවට කටයුතු කරන ආකාරය බැලුවාම පරස්පර කාරණා ඉදිරිපත් වෙන්නට පුළුවන්. කෙසේ වුණත් දැන් මේ තත්ත්වය උග්‍ර ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ, සංධානය ප්‍රකාශ කරන්නේ මේ යන විදිහට දින 4කින් දුම්රියත් කොට උඩ යන්න පුළුවන් කියලා. පහුගිය කාලවල ඒ අයගේ විරෝධතා නිසා, වෘත්තීය ක්‍රියාමාර්ග නිසා දුම්රිය ගියේ කොහොමදත්
කොට උඩ තමයි අතරමඟ දුම්රිය නතර කිරීම, හිටි හැටියේ වර්ජන ක්‍රියාමාර්ග කිරීම, ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත්වීම, කෝටි ගණනින් මුදල් අහිමිවීම, ආදායම් අහිමිවීමෙන් ටිකට් පත් නිකුත් නොකිරීම නිසා, ටිකට් පත් නිකුත් කරලා දුම්රිය ධාවනය නොවීම නිසා ඇතිවෙච්ච ගැටලු, ඊට පස්සේ විදේශිකයන් මුහුණ පෑ ගැටලු සහ බහුතරයක් මේ වගේ කාරණා මුණ ගැහෙනවා වෘත්තීය ක්‍රියාමාර්ග නිසා. යතරේ අරුණ පුවත්පත වාර්තා කරන දුම්රිය ඉන්ධන දින 3කටයි අර කාරණාවම වෘත්තීය සමිති උපුටා දක්වමින් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා දුම්රිය සාමාන්‍ය අධිකාරී උපුටා දක්වමින් නැවත වතාවක් අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්. ඊළඟට පෑවිල්ල ඇල්ලුවොත් මාර්තු මැද වෙද්දී විදුලියට ජලය නැහැ කියලා වාර්තා කරනවා ඒ අරුණ පුවත්පත. ඉදිරි කාලයම ගැටලුකාරී වන්නට පුළුවන් බවට පෙරනිමිති තමයි මේ පළ වෙමින් තිබෙන්නේ. මේ වාර්තාවලින් කියවෙන්නේ පෑවිල්ල දිගටම ඇල්ලුවොත් මාර්තු මැද වෙද්දී විදුලියට ජලය නැහැ. විදුලියට ජලය පබනක් නෙවෙයි, ජලයටත් ජලයට ඇති වෙන බව ජල සම්පාදන මණ්ඩලයෙන් විමසීම් කරද්දී දැනගන්නට ලැබෙනවා. ඒ නිසාම ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන්න කියන එක දැන් තියාම ඒ සඳහා සූදානම් වන්න කියන එකයි කියන්නේ. වියලි කාලගුණ තත්ත්වයක්. මේක මේ අදට පමණක් නෙවෙයි, විවිධ කාලවල ලංකාවේ වියලි කාලගුණ තත්ත්වයන් බලපාලා තිබෙනවා. ඒ බලපෑ ඇතැම් කාලවල ජල සැපයුම් සීමා කරන්නට සිදු වුණා. ඒ නිසා දැන් තියාම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක්, විශේෂයෙන් පානීය ජලය, පානීය අවශ්‍යතා සහ ඒ ආශ්‍රිත දේවල් සඳහා පමණක් භාවිත කරන්න කියලත්, ගෙවතු වගාවන් සඳහා, වාහන සේදීම් ආදිය සඳහා හැකිතාක් භාවිත නොකර වෙනත් ක්‍රම යොදා ගන්න කියලත් තමයි කියන්නේ. නමුත් විශේෂයෙන් නගර ආශ්‍රිතව ඉතා කුඩා බිම් කඩක ජීවත් වෙන අයට මේ කටයුතු කර ගැනීම කොහොමද කියන එක වෙනම හිතා බලන්නට ඕනි කාරණාවක්. ලෙඩක් එහෙම බොහෝ අයට නෑ වෙනි නගර ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවට එහෙම. ඒ නිසා තියෙන අයගෙන් මේ ඉල්ලීම විශේෂයෙන් කරනවා ඒ අවශ්‍යතා ඒ ආකාරයෙන් සපයා ගන්න පානීය ජලය සඳහා ඒට ප්‍රමුඛත්වය දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්නට ඕනේ තව ප්‍රධාන සිරස්තල බලලා එමු. මුල් පුවත් අපි බලලා එමු. මව්බිම පත්තරේ සඳහන් වෙනවා කිලිනොච්චියේ කොටි රත්තරන් ගොඩ ගන්න ගිය දකුණේ 7ක් අල්ලයි. සුපිරි මෝටර් රථ 2ක් අධිතාක්ෂණ යන්ත්‍රයක් අත්අඩංගුවට. CID හිටපු කොස්තාපල්වරයෙකුත් හවුල් කියලයි සඳහන් වෙන්නේ. පහුගියදා මේ පිළිබඳව වාර්තා පළ කරමින් සඳහන් වුණේ දේශපාලනඥයන්ගේ හෙන්චයියොත් මේ සඳහා හවුල්ලා තියෙනවා කියලා. එක යම් යම් කාලවල මේ වගේ යම් යම් සිදුවීම් වල සාමාන්‍යයෙන් අපට සුලභව දකින්නට ලැබිච්ච තත්ත්වයක් කියන එකත් කියන්නේ දේශපාලනඥයන්ගේ ළඟම ඉන්න හිතවත්තු හෙන්චයියෝ මැදිහත් වීම. ළඟම ඉන්න අයගෙන් බොහොම පරිස්සම් වෙන්න ඕනේ කියන්න හොඳ පුවතක් අපට අද දකින්නට පුළුවන් දිවයිනේ. ඒ වගේම ලංකාදීප අද පුවත්පත්වල වෙනසකට තියෙන්නේ මේ කාරණාව වාර්තා කරන්නේදී දිවයින නම්ගම් සඳහන් නොකර ඉන්නවා. ලංකාදීපය අද කාගෙද කියලා නමින්ම සඳහන් කරලා තියෙනවා. ඊ ඔබට මතක ඇති පුවතක් අපි ඉදිරිපත් කළා ප්‍රබල දේශපාලන චරිතයක ගිණුමින් කෝටි 4ක පමණ මුදලක් වංචා කිරීමක් පිළිබඳව ළඟම හිටපු කෙනෙක්. මට මෙවැන්නක් කළ දෙවැන්නා ඔහුයි බලවතා දිවයිනට කතා කරයි. දිවයින අද එලෙස වාර්තා කරලා තියෙනවා. ඒ අදාළ දේශපාලන බලවතා ප්‍රකාශ කළයි කියලා දෙවනි වතාවට තමයි කෙනෙක් Tamanට මේ ආකාරයෙන් කටයුතු කළේ. Tamanගේ ගිණුමෙන් මුදල් ඇදලා තිබුණේ කියලා මේ පිළිබඳව අපි අද දිවයින පත්තරේ එහෙම දකිද්දී අද ලංකාදීපයේ සහද පුවත්පත් මේ ගැන ගෙනෙන වාර්තාකරණයන් කොහොමද? මෙන්න ලංකාදීප ප්‍රධාන සිරස්තලය. අගමැති මහින්දගේ බැංකු ගිණුමටත් විදී කෝටි 3.5ක් කාඩ් එකෙන් ඇදලා ළඟම හිටපු නිලධාරියෙකු ගැන පරීක්ෂණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියෙකු වසර 6ක පමණ කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙනවා කියලායි කියවෙන්නේ. ඊට පස්සේ අද පත්තරේ මේ ගැන වාර්තා කරන මහින්දගේ ගිණුමෙන් කෝටි ගණන් අදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙක් සේවයෙන් පහ කරයි කියලා ඒ වාර්තාවේ සඳහන් වෙනවා. නම සඳහන් නොකර තිබුණු දිවයින වාර්තාවේ මේ පිළිබඳව ඔවුන් දක්වනවා ඒ අදාළ බලවතා ප්‍රකාශ කළා කියලා මේක ඒ කරපු කෙනාගේ පියාගේ නමටත් ලැජ්ජාවක් නින්දාවක් මේ තුලින් සිදුවන්නේ කියලා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන්
අද පත්තරේ කළ සොයා බැලීමකදී විමසීමකදී අග්‍රාමාත්‍යවරයාට අයත් ගිණුමෙන් යම් මුදලක් නැති වී ඇති බව සත්‍යයක් විදිහටත් නමුත් මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියලා Taman නොදන්නා බවත් අග්‍රාමාත්‍ය ලේකම් රොහන් වැලිවිට මහතා ප්‍රකාශ කළ බව එම පුවත්පත අද පත්තරේ වාර්තා කරලා තියෙනවා. එහෙම සිද්ධියක් වෙලා තියෙනවා ඒක සත්‍යයි. නමුත් ප්‍රමාණය පිළිබඳව Taman පැහැදිලිව නොදන්නා බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් අද පුවත්පත් කළ සොයා බැලීම පුවත්පත කළ සොයා බැලීමකදී වාර්තා වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ගිණුමෙන් රුපියල් කෝටි 3කට වැඩි මුදලක් අගමැතිවරයාගේ බැංකු කාඩ් පතින් ඔහුට නොදන්වා මේ ලේකම්වරයා වංචනිකව අරගෙන තිබෙන බවයි කියලයි කියන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරමු තවත් සුවිශේෂ පුවතක් තියෙනවා අද පත්තරේ වාර්තා කරන්නටම ඕනේ මල් වගාව ආශ්‍රිත අපනයනයෙන් අමරිකානු ඩොලර් මිලියන 15.9ක් උපයලා. මෙවන විට අපට පෙනෙමින් තිබෙනවා විවිධ වූ අපනයන මගින් අපි ක්‍රමානුකූලව ආදායම් උත්පාදනය කරගන්න ආකාරයක් විශේෂයෙන් ඩොලර් උපයන්නට කටයුතු කරමින් සිටින ආකාරයක් පහුගිය කාලයේ මේ විශේෂයෙන් වගාවන් සහ අනෙකුත් අපනයනයන් දිරිමත් කිරීමත් එක්ක මේ තත්ත්වය කැපී පෙනෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ගම්මාන ආශ්‍රිතව විශේෂයෙන් මල් සකසුම් ගම්මාන දැන් මේ වෙනකොට බිහි වෙමින් තිබෙනවා සහ විවිධ කර්මාන්ත ලංකාව තුළ යලි පණ ලැබමින් සිටිනවා. ඒවායේ ප්‍රතිඵල අනාගත කාලයේදී සුබදායි ලෙස අපට විඳින්නට ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒවා සඳහා අඛණ්ඩව අවධානය යොමු කරමින් ඒවා දියුණු කරන්න කටයුතු වෙනවා නම් ඉතාමත්ම වටිනවා. මොකද එක පැත්තකින් අපිට ලැබුණු ආදායම් වල ප්‍රමුඛතාව ගත්තු ආදායමක් විදිහට විදේශ ප්‍රේෂණ කැපී පෙනුණා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදල් ඒවා අඩු වුණා පහුගිය කොවිඩ් වසංගතයත් එක්ක. ඒ ඩොලර් ප්‍රශ්නයට බරපතල ලෙස බලපාන කාරණාවක් බවට පත් වෙනකොට ඩොලර් උපයන්න මේ විදිහට අපනයන ක්ෂේත්‍රයේ ඉහළ නංවන්නට පුළුවන් නම් ඒ තාමත්ම ඵලදායී ප්‍රයෝජනවත් වෙනවා. බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය පරීක්ෂණ ප්‍රගතිය ලබන දෙවනදා අධිකරණයට දැනුම් දෙන්න. කොළඹ අතිරේක බහිස්ත්‍රාත පුටා දක්වමින් අද පුවත්පත ඒ පිළිබඳව ගෙනෙන වාර්තාව තමයි අපට එලෙස දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ලංකාදීපය කියනවා පරීක්ෂණ CIDට දෙන්න අත්බෝම්බේ තැබූ තැනැත්තා කලින්දා උත්තු බලන්න දේවස්ථානයට ඇවිත් ජනාධිපති නීතිඥ ආර්.සු. කුලරත්න මහතා පුටා දක්වමින් එලෙස ලංකාදීප පුවත්පත ආදී පිළිබඳව වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ බෝම්බ සිද්ධිය පිළිබඳව පුවත්පත දැඩි අවධානයකින් ඉන්නවා. හිටියා මේ පිළිබඳව කාරණා නිරන්තරයෙන් වාර්තා වෙනවා. බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන විමර්ශන අවසන් කර ප්‍රගති වාර්තාව ලබා දෙන්න කියලා උසාවිය CIDට නියෝග කිරීම දිවයින පුවත්පතෙත් අද ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙලා තිබෙනවා. මේ අතරේ නැවත වතාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්වීම ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට මෙවර ඔහු පත් කර ඇති බව දැනගන්නට ලැබෙනවා. මෙතෙක් කල් කටයුතු කරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා. අජිත් රෝහණ මහතා ඒ පිළිබඳව අත්දැකීම් සපිරි පළපුරුදු නිලධාරියෙක් විටින් විට ඔහු මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරනු ලැබුවා. අපි සුබ පැතුම් ඒ වගේම නිහාල් තල්දුව මහතා ඉටු කළ සේවයට අපේ ස්තුතිය ප්‍රණාමය පිරිනමනවා. ඒ සමගම අපට තවත් මුණගැසෙන විවිධ වූ වාර්තාවන් අතර කුඩු කිලෝ 350ක් සමග මහ මුහුදේදී ඇල්ලූ ධීවරය කොළඹ වරායට ගෙනීම පිළිබඳව දිවයිනාද වාර්තාවක් කරලා තියෙද්දී අද පුවත්පතේ සඳහන් වෙනවා සන්ධ්‍යා එක්නැලිගොඩ හිස මුඩු කර සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලීමක් පිළිබඳව. ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන් වෙලා වසර 12ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඊයේ මෝදර කාලිකෝවිලේදී වීරදම් පූජාවක් පවත්වා ඇති බවයි කියන්නේ. ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමෙන් පස්සේ මේ ගෙවුණු කාලය මුළුල්ලේම විටින් විට ඔහු මාතෘකාවට බඳුන් වුණා. ඔහු පිළිබඳව කතා කරනවා. හැබැයි තවමත් නිශ්චිත තොරතුරක් ඔහු පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. ඇතැම් කාලවල කියුණා ඔහු නිරුපාද්‍රිතව විදේශ රටක ඉන්නවා. රටින් පැනලා ගිහිල්ලා ආදියත් කියවුණා. ඔහු ඝාතනය කළාද, ඝාතනය වුණාද, අතුරුදන් වුණාද, අතුරුදන් කළාද, ජීවත් වෙනවාද නැද්ද? මේ සියල්ල අභිරහසක් බවට පත් වෙලා තියෙනකොට මෝදර කාලිකෝවිලට ගිහිල්ලා ඇය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩු කරගෙන මේ අද පුවත්පතේ ඡායාරූප සහිතව පළ කරනවා. දිවයිනේ අවස්ථාව ඡායාරූපගත කරලා පළ කරනවා. එක්නැලිගොඩගේ බිරිඳ මෝදර කෝවිලේදී හිස මුඩු කරගනී කියලා මේ පවත්වන විරදම් පූජාව කියලා කියන්නේ උපවාසයේ යෙදෙමින්
නොකා නොබී කටයුතු කරමින් ඇය එක ආකාරයක උපවාස ක්‍රියාවක නිරත වීම විදිහට සලකන්නට පුළුවන්කම තිබෙනවා. කාලි මෑණියන්ගෙන් මෙයට සත්‍ය බලාපොරොත්තු වෙන්නේ නැත්නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන තවත් විශේෂ පුවතක් ඡායාරූපයක් සහිතව දකින්නට පුළුවන්කම තිබුණා ඒ මව්බිම පුවත්පතේ. තුන්කොන් පෙම් සටනින් කලාවැවේ දලපුට්ටුවා තුවාල වීම පිළිබඳව. ඕනම සත්ව කොට්ටාස අතරේ දකින්න ලැබෙන දෙයක් තමයි පෙම් සටන්. තුන්කොන් පෙම් සටන් අපි අතරේ අපේ චිත්‍රපටිවල විතරක් නෙමෙයි මේ වගේ දැවැන්තයෝ අතරෙත් තිබෙනවා. මේක දැවැන්ත සටනක්. අවසානයේ තුවාල ලැබූ කලාවැවේ දලපුට්ටුවාට වනජීවීන් ප්‍රතිකාර කරන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා. අනෙකුත් සතුන් සහ මිනිසුන් අතරේ එක හා සමාන වුණාට මේ ප්‍රේමය පිළිබඳව සටන් වැදීම් මිනිස්සුන්ට වඩා මේ සත්තු බොහෝ වෙලාවට හොඳයි කියලයි දැන් බොහෝ අය කියන්නේ මනුස්ස සතා ඒ තරම්ම විශ්වාස කරන්න බෑ. හරි පුරුයි කියලා. ඊළඟට අපි මව්බිම පුවත්පතේ තවදුරටත් දකිනවා මේ ඊයේ පෙරේදාත් අපි වාර්තා කළ කාරණාවක දිගුවක් එහෙම නැත්නම් එයට එකාසු කළ පුවතක්. සිනමාවට 75යි මුද්දර 5න් පතිරාජ හැලයි කියලා. ඊයේ අපි ඉදිරිපත් කළා මේ පිළිබඳව රේඛාව සිනමා නිර්මාණය වෙනුවෙන් ඊළඟට නිහාල් සිංහයන් සුනිල් ආර්යරත්නයන් ඊට පස්සේ රවීන්ද්‍ර රන්දිනිය ටෝනි රණසිංහ වැනි අසහාය සිනමාවේදීන් සිනමාකරුවන් වෙනුවෙන් මේ මුද්දර පහ නිකුත් කරනවා කියලා. එතනදී අඩුවක් අපටත් නොදැනුණා නොවේ ධර්මසේන පතිරාජයන් පිළිබඳව. ඔහු වැන්නෙකුගෙන් තොරව අපට හෙළ සිනමාවක් පිළිබඳව ශ්‍රී ලාංකේය සිනමාවක් පිළිබඳව කතා කරන්න පුළුවන්ද කියලයි මේ ප්‍රශ්න කර සිටින්නේ. ඒ නිසා ඒ අතර අනිවාර්යයෙන්ම ඔහු පතිරාජයන් සිටිය යුතු නොවන්නේද කියලා විමසනවා. ජනපති අතින් ශිල්පාභිමානී සම්මාන ලබා දීමත් අද අපට මව්බිම පුවත්පතේ ඡායාරූප අතර දකින්නට පුළුවන්කම තිබෙනවා. ආහාර උද්ධමනයෙන් ලොව 12 වෙනි තැනට ලංකාව පත්වීම පිළිබඳවත් මව්බිම පුවත් වාර්තා අතර දකින්නට පුළුවන්. ලංකාදීප පත්තරේ ඡායාරූප සටහනක් සහිතව තියෙනවා රජයට එරෙහිව ජාප ගාල්ල උද්ඝෝෂණයක් පැවැත්වීම පිළිබඳව 69 ලක්ෂයේ ජනවරමට පයින් ගැසූ ආණ්ඩුවට එරෙහිවමු කියන තේමාවෙන් සභාපති වජිර අබේවර්ධන මහලේකම් රංජිත් මාදුම් බණ්ඩාර නියෝජනායකරුවන් විජේවර්ධන ආදීන්ගේ ප්‍රධානත්වයෙන් ජනතාව රැස් කරමින් මේ තිබිච්ච ගාලු නගරයේ තිබ්බ උද්ඝෝෂණය විරෝධතාවය පිළිබඳව එලෙස දකින්නට පුළුවන්. වගේම ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කරන බව එහිදී ප්‍රකාශ කළ බව වජිර අබේගුණවර්ධන මහතා පැවසූ බව අද පුවත්පත් වාර්තා අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු කාටුන් පෙළට. අද අරුණ පුවත්පතේ වෙන හුරේරා කාටූනේ හසන්ත විජේනායකගේ හුරේරා. විදුලි අර්බුදය ඇති වුණේ මණ්ඩලයේ මාෆියාව හින්දා කියලා මෛත්‍රී කියනවා. එතුමා හාල් මාෆියාව ගැන මොකද කියන්නේ සර් කියලා අහනවා. මොකද ඉතින් සිරිසේන නම හාල් එක බැඳිලම තියෙන නිසා නොකිය බෑනේ හුරේරා ඒ නිසා එහෙම කියනවා. අපි දිවයිනට අවධානය යොමු කරමු ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටෝනය. තිස්ස අත්තනායක මහදවල් ලාම්පුවකුත් පත්තු කරගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා. අර පඬිවරයෙකුත් මහදවල් ලාම්පුවක් අරගෙන ගිහින් අවංකේ කෙව්වලුනේ නේද කියලා මතු කරනවා. ඒ ලාම්පුවරන්ගේ එතුමා එක්ක අද අපට ඉදිරියේදී කතා කරන්න පුළුවන්කම ලැබෙවි දවසේ පිළිසඳරින්. අපි අද පුවත්පත බලමු. අද මුල් පිටුවේ කාටුනේ පළවෙනි නෑ ලංකාදීපයයි බලන්න ඕනේ. සරදන් පංකජ රොවින්දගේ විදුලිය ඉතිරි කරගන්න අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නලු. එතකොට සෑර් වැසිකිලිවල ඒවත් ඕෆ් කරනවද කියලා තමයි අහන්නේ ලංකාදීප පුවත්පත. ඊළඟට අපි මව්බිම බලමු. MD වීරරත්නගේ මරසිපාල ජුනි දක්වා ලයිට් දෙන්න ගල් අඟුරු තියනවලු. කොච්චර කාලයකට ඉටිපන්දම් තියනවද දන්නේ නැහැ. ඉටිපන්දනුත් හිගයක් තියනවානේ. චීනෙන් ගෙන්වන්න කටයුතු කරනවා කියලා කිව්වට තාම නැති බවයි කියන්නේ. අංජනගේ කාටුන් එක බලමු. මෙදා ජනවරම උරගා බලන්නේ අපි කියලා හඳුන්නෙත් කියන්නේ. එතකොට මෙච්චර කල් උරගා බැලුවේ මොකද්ද බං කියලා අහනවා අංජනගේ කාටුන් එකකින්. අපි අවසන් කරනවා මෙන්න මේ වාර්තාවත් එක්ක දිවයින පුවත්පතේ වසංගත දුරු වේවා පිරිත් සජ්ජායනය අද පැවැත්වෙන බව අද දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වය යලිත් මතුව එනකොට ඒ ආකාරයෙන් ආශිර්වාද පතනකොට ඒ සියල්ලත් එක්කම අප පරිස්සම ගැන හැම විටම අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බව ඔබට මතක් කර දෙමින් අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ දවසේ පිළිසඳර.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.